ආයුබෝවන් දුවේ පුතේ ගුරුගෙදර අධ්‍යාපන පාඩම් මාලාවට අදාළව 12 ශ්‍රේණියේ තොරතුරු හා sannivedana තාක්ෂණය පාඩමක් ගැන කතා බහ කරන්න තමයි ඔබත් මමත් මේ නැවත මුණ ගැහිලා ඉන්නේ. අපි අද මේ පාඩමෙන් සංඛ්‍යා පද්ධති පාඩමට අදාළව තිබෙන තවත් නිපුණතා කොටසක් ගැන කතා බහ කරන්න සූදානම් වෙනවා. අපි වැඩි වෙලා ගන්නේ නැතුව ගිහින් බලමු මොනවාද මේ සංඛ්‍යා පද්ධති පාඩමේ තියෙන්නේ කියලා. අපි එතනට යන්න කලින් පොඩි දෙයක් දුවල පුතාලට මම මතක් කරනවා. පෙර පාඩම් වල ලබාගත් දැනුම අපිට මේ අද කතා බහ කරන්න යන කොටස් වලට යම් යම් ආකාර වලින් උවමනා වෙනවා. අපි ඒ දැනුමත් නැවත පොඩ්ඩක් මතක් කරගන්න ගමන්ම අලුත් පාඩමේදී නැත්නම් අද කොටසේ කතා බහ කරන්න තියෙන මොනවාද කියන එක හොයලා බලමු. හොඳයි. තුන්වෙනි නිපුණතාවයට අදාළව 3.2 කියන කොටස තුල අපි කතා කරනවා මේ පරිගණකවල අනුලක්ෂණ කොහොමද නිරූපණය කිරීම සිද්ධ කරන්න කියන එක. අපි දැන් පහුගිය පාඩම් වලදී කතා බහ කරා දුවේ පුතේ කොහොමද දත්තයක් නිරූපණය වෙන්නේ කියන එක. පරිගණකය තුල මේ දත්තය නිරූපණය වෙනකොට භාවිතා කරන කේත ක්‍රම තිබෙනවා. අන්නේ කේත ක්‍රම තමයි අපි මෙතනදී කතා බහ කරන්න හදන්නේ. ඒ වගේම තමයි මේ දත්ත මේ ආකාරයෙන් නිරූපණය කිරීමේදී සිද්ධ වෙන වාසි සහ අවාසි ගැනත් අපි කතා බහ කරන්න අදහස් කරගෙන ඉන්නවා. right. මෙන්න මෙතනින් මම දුවල පුතාලගේ අවධානය යොමු කරගන්නවා පරිගණකයක් තුල අනුලක්ෂණීය නිරූපණය කිරීමේ නැත්නම් character representation මොන විදිහටද සිද්ධ කරගන්නේ කියන එක ගැන කතා බහ කරන්න. මෙතනදී දුවල පුතාලට පේනවා ඇති මම අලුත් වචන 4ක් අරගෙන තියෙනවා. දුවල පුතාලා සමහර විට මේ ගැන කලින් අහලත් තියෙන පුළුවන් නේද? සාමාන්‍ය පෙළට තොරතුරු තාක්ෂණය ඉගෙන ගත්තා නම් මේවා අලුත් දේවල් නෙවෙයි. නමුත් අපි මේ දේ මුල සිට පොඩ්ඩක් කතා බහ කරගත යුතුයි, පැහැදිලි කරගත යුතුයි අපිත් සමග අලුතෙන්ම එකතු වෙන දුවල පුතාලා ඉන්න නිසා. මෙතන වර්ග 4ක් මම දුවල පුතාලට ගෙනලා තියෙනවා. ද්විමේ දශමයකේත, binary coded decimal කියලා කියනවා, විස්තෘත ද්විමේකේත, extended binary coded decimal, interchange code කියලා අපි කියනවා. ඒ වගේම ASCII code එක ගැන කතා කරලා තියෙනවා. තොරතුරු හුවමාරු සඳහා වූ ඇමරිකානු සම්මත කේතය කියලා අපි කියනවා. ඒ වගේම Unicode. ගොඩක් වෙලාවට මේ Unicode කියන වචන නම් දුවල පුතාලට අහලා හුරු පුරුදු ඇති නේද? සමහර වෙලාවට ඔය font names එක නේද? ඉස්කෝල පොත කියන font name වගේ එක Unicode කියන වචනේ සෑහෙන භාවිතා වෙනවා. ඉතින් අපි බලමු මේවා කොහොමද මේ පරිගණකයක දත්ත නිරූපණයට භාවිතා කරගන්නේ කියන එක. හොඳයි. මුලින්ම මම අවධානය අරගන්නවා මේ අනුලක්ෂණ නිරූපණය වීම අපිට උවමනා වෙන්නේ මොකටද කියන එක දුවල පුතාලට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. මේ පින්තූරෙන් දුවල පුතාලට පේනවා ඇති අපි සාමාන්‍යයෙන් පරිගණකයකට input devices හරහා දත්ත ආදානය කිරීමක් කරනවා. ඒ වගේම processor එක භාවිතා කරලා ඒවා සකස් කරලා අපිට output device එක හරහා එම සකස් කරගත තොරතුරු දැක බලා ගන්න පුළුවන්. හැබැයි මේ අපි පරිගණකයක් තුළට ආදානය කරන දත්ත සහ පරිගණකයක් තුළ ගබඩා වෙලා තියෙන දත්ත මේ හැම දෙයක්ම අපි පොදුවේ කතා බහ කරනවා ගබඩා වෙලා තියෙන්නේ ones and zeros පාවිච්චි කරලා කියලා. එක සහ බිංදු භාවිතා කරලා කියලා. එතකොට අපිට අපේ S2කට රූපයක් පෙනුනත්, අංකයක් පෙනුනත්, වචනයක් පෙනුනත් පරිගණකයේ තුලදී මේ කියන රූපය, අංකය, වචනය සහ සමහරලාට ඒක ඔඩියෝ ෆයිල් එකක්, ශ්‍රව්‍ය ගුණයක් වෙන්න පුළුවන්. වීඩියෝ ෆයිල් එකක්, ශ්‍රව්‍ය දෘශ්‍ය දෙකම භාවිතා කරලා තියෙන ගුණයක් වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම අවසානයේ මේ ones and zeros වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. එතකොට මේ ones and zeros කොහොමද පරිගණකය තුල නිරූපණය වෙන්නේ? නැත්නම් පරිගණකය කොහොමද මෙයාව අඳුනගන්නේ? මොන මොන ආකාරයටද? මේවට තියෙනවද විවිධාකාරයේ patterns? මුලදී මේක මොන විදිහටද මේ නිර්මාණය වෙන්න පටන් ගත්තේ? ඔන්න ඔය දේවල් ටික ගැන තමයි අද අපි කතා බහ කරන්නේ. අපි ඉස්සරහට ගිහින් බලමු. මුලින්ම මම කතා කරනවා binary coded decimal කියන කේත ක්‍රමය ගැන. BCD කියලා අපි කතා බහ කරනවා කෙටියෙන්. ඒතර මේ BCD කේත ක්‍රමයේ දුවේ පුතේ මුලින්ම හඳුන්වා දෙන්නේ බිංදුවේ සිට 9 දක්වා තියෙන අංක නිරූපණය කර ගැනීමට. මේ බිංදුවේ සිට 9 දක්වා තියෙන අංක නිරූපණය කර ගැනීමම විතරයි මේ BCD කේත හරහා කරන්න පුළුවන් වෙන්නේ. දුවල පුතාලට මේ මම පෙන්ලා තියෙන මේ පොඩි වගුව දිහා දැක්කම යම් කිසි දෙයක් මතක් වෙන්නත් පුළුවන්. මතකද අපි hexadecimal conversion එකේදී සංකේතයක් bits 4කින් නිරූපණය කරා. අන්න ඒකට සමාන ආකාරයක් තමයි. හැබැයි නමුත් මෙතන පොඩි වෙනස්කමක් තියෙනවා. මෙතනදී අපි කතා කරන්නේ බිංදුවේ සිට 9 දක්වා වෙන ඉලක්කම් ටික represent කර ගැනීම ගැන විතරයි. ඒතර මේ කේත ක්‍රමය හොඳට මතක තියාගන්න. ඉලක්කම් නිරූපණයට තමයි භාවිත කරලා තියෙන්නේ. මේකෙන්
අකුරු සහ වෙනත් සිම්බෝල්ස් නිරූපණය කර ගැනීම සිද්ධ කරගන්නේ නැහැ. සිද්ධ කරගන්න බැහැ. ඒක නිසා මේ BCD කේත ක්‍රමයේ භාවිතා කරන මේ බිටු 4න් බිඳුව සහ 9 වෙන බිඳුවේ සිට 9 දක්වා තියෙන දේවල් ටිකට රෙප්‍රසන්ටේෂන් තියෙනවා. ඊට එහාට රෙප්‍රසන්ට් කරන්න පුළුවන් ඇත්තටම බිට් 4ක් පාවිච්චි කරලා 15ක් වෙනකන් රෙප්‍රසන්ට් කරගන්න පුළුවන්. කියන්නේ එකිනෙකට වෙනස් අනුලක්ෂණ 15ක් පෙන්න ගන්න පුළුවන්. නමුත් මෙයාව භාවිතා කරලා තියෙන්නේ බිඳුවේ සිට 9 දක්වා තියෙන ඉලක්කම් ටික රෙප්‍රසන්ට් කර ගැනීම සඳහා පමණයි. ඒක මොන කේත ක්‍රමයේද? BCD කියන කේත ක්‍රමය. එතකොට මේ BCD කේත ක්‍රමයේ තියෙන අගයන් ටික මම ටිකක් පැහැදිලිව මෙතන දක්වලා තියෙනවා බලන්න. දශමය අගය පෙන්ලා තියෙනවා එක තීරුවක, BCD අගය පෙන්ලා තියෙනවා අනිත් තීරුවේ. ඒතර දුවල පුතාලට පැහැදිලි ඇති එක ඉලක්කමක් දශමයේ සංඛ්‍යාවක් BCD වලට ආවයින් පස්සේ භාවිතා කරලා තියෙනවා ඉලක්කම් 4ක් පාවිච්චි කරලා ඒක ද්විමය සංකේත 4ක් නැත්නම් බිට්ස් 4ක් පාවිච්චි කරලා. මම කලින් කිව්වා වගේ බිඳුවේ සිට 9 දක්වා වෙන අංක ටික තමයි මෙතන නිරූපණය කරන්නේ. දැන් උසස් පෙළ ප්‍රශ්න පත්‍රයට අදාළව නැත්නම් දුවල පුතාලට මේක සම්බන්ධයෙන් ගැටලුවක් නිර්මාණය වෙනවා නම් බොහොම සරල ගැටලුවක් නිර්මාණය කරන්න පුළුවන්. යම්කිසි අංකයක් දීලා ද්විමය අගයක් හෝ නැත්නම් දශමය අගයක් හෝ අෂ්ටමය අගයක් හෝ කැමති විදිහේ අගයක් දීලා දුවල පුතාලගෙන් අහන්න පුළුවන් මේකේ BCD නිරූපණය කොමක්ද කියන එක. දැන් දශමය අගයක් දුන්නොත් නේද? ඒක ඕගොල්ලෝ යම් තරමකට වාසනාවන්ත අවස්ථාවක්. මොකද දශමය අගයක් දුන්නොත් එක එල්ලේ ඕගලන්ට පුළුවන් ඒක BCD අගයට පරිවර්තනය කරගන්න මේ නිරූපණය කරලා තියෙන ආකාරයෙන්. නමුත් අෂ්ටමය නැත්නම් ෂඩ් දශමය වගේ අවස්ථාවකින් දුන්නොත් දුවල පුතාලට මුලින්ම සිද්ධ වෙන දේ තමයි අෂ්ටමය හා ෂඩ් දශමය අගය මුලින්ම දශමය අගය බවට පරිවර්තනය කරගන්න ඕනේ. ඊට පස්සේ තමයි දශමය අගය මේ BCD අගය බවට පරිවර්තනය කිරීම සිද්ධ වෙන්නේ. හොඳයි අපි ගිහිල්ලා බලමු කොහොමද දශමයේ සංඛ්‍යාවක් මේ BCD වලින් නිරූපණය කිරීම සිද්ධ කරගන්නේ කියලා. හොඳයි අපි දැන් කතා බහ කරලා බලමු අපේ ගණනය කිරීමට යන්න කලින් advantages disadvantages වාසි සහ අවාසි මොනවද මේ ද්විමය දශම කේතයේ තියෙන්නේ binary coded decimal වල තියෙන්නේ. හොඳයි මෙතන අපි advantages විදිහට කතා කරනවා කේතනය හා විකේතනය පහසු වීම. මෙයාට තියෙන බිට්ස් 4යි. ඒක නිසා එන්කෝඩ් කරන්න ඩිකෝඩ් කරන්න ලේසි. මොකද සුළු බිට් ප්‍රමාණයක් තියෙන නිසා. ඒ වගේම තමයි මේ BCD පරිවර්තක සඳහා ඇල්ගොරිතම ක්‍රියාත්මක කිරීම සරල වීම. මොකද මේකේ මම කලින් දුවල පුතාලට කිව්වා වගේ බිඳුවේ සිට 9 දක්වා කියන අනුලක්ෂණ ටික තමයි නිරූපණය වෙන්නේ. ඒක නිසා ඒ වගේ සීමාකාරී කොටසක කියන්නේ බිඳුවත් 9ත් අතර තියෙන ඉලක්කම් සමග ගනුදෙනු කිරීමකට අදාළ ඇල්ගොරිතමයක් තමයි මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් නිර්මාණය වෙන්නේ. ඉතින් ඒක ක්‍රියාත්මක කර ගැනීම ලේසි. අර කලින් කිව්වා වගේ මේකේ තියෙන වැඩ ප්‍රමාණය කරගන්න බොහොම සීමාකාරී ප්‍රමාණයක වැඩ ටික තියෙන නිසා. ඒ වගේම තමයි දශමය ගණනය කිරීම වේගවත් වීම. බිඳුවේ සිට 9 දක්වා තියෙන ඉලක්කම් ටික බිට් 4කින් නිරූපණය වෙනවා. ඒක නිසා ඉලක්කම් බොහොම ඉක්මනින් සහ බිට් 4කින් නිරූපණය වෙන ආකාරයට නිරූපණය කරගන්න පුළුවන්. ඒක නිසා දශමය ගණනය කිරීම වලදී මේ BCD කේත බොහොම ඉක්මනින් ක්‍රියාත්මක වීමට උදව් කරනවා. මොකද ඉස්සරහා තියෙන කේත ක්‍රම ගැන කතා බහ කරන්න ගියොත් දුවල පුතාලා දකි ඒක මේ ඒ කේත ක්‍රම ගැන කතා කරනකොට එක අනුලක්ෂණයක් නිරූපණය කරන්න බිට් 7ක් බිට් 8ක් යුනිකෝඩ් පැත්තට ආවෙන් පස්සේ බිට් 16ක් වගේ ප්‍රමාණයක් භාවිතා වෙනවා. එතකොට පරිගණකයට බිට් 4ක් කියවලා තේරුම් ගන්න යන වෙලාවට වඩා බිට් ඊට වඩා වැඩි ගණනක් කියවලා තේරුම් ගන්න යන වෙලාව වැඩි වෙනවා. ඒක නිසා BCD අරගත්තම ගණනය කිරීම වලදී එයා වේගවත්ව හැසිරෙනවා. මොකද එයාට වැඩ කරන්න තියෙන්නේ බිට් 4ක් එක්ක විතරයි. එක ඉලක්කමක් සම්බන්ධයෙන්. මේ වාසි අතරතුරේ අවාසිත් දුවල පුතාලාට බලා ගන්න පුළුවන් එකක් තමයි මේ complexity of circuit needed to implement mathematical operations. එතකොට mathematical operations ගණිතමය මෙහෙවන සිද්ධ කරගන්න යනකොට සංකීර්ණ තත්ත්ව වලට එනකොට මේකත් එක්ක වැඩ කරන BCD එකත් එක්ක වැඩ කරන එක ටිකක් අපහසුයි. මොකද එයාගේ සීමාකාරී අවස්ථාවන් තියෙන නිසා. ඒ වගේම තමයි relatively inefficient encoding. මේක මේ encode කරගන්න ගියාම පොඩ්ඩක් කාර්යක්ෂමව නෙවෙයි මෙයා වැඩ කරන්නේ. මොකද මෙයාට යන්න පුළුවන්, මෙයාට විහිදෙන්න පුළුවන් සීමාවන් අඩුයි. බිට් 4ක් ඇතුලේ තමයි මෙයාට තියෙන වැඩ ඔක්කොම ටික කරන්න තියෙන්නේ. ඒතර ඒක අනුලක්ෂණයක් සම්බන්ධයෙන්. ඒ වගේම it occupies more space than a pure binary representation. ඒක බොහොම තර්කානුකූල පොයින්ට් එකක්. මොකද 1 සහ 0.4ක් භාවිතා කරනවා එක අනුලක්ෂණයක්
represent කරගන්න. ඉතින් ඒක නිසා binary code එකකට වඩා වැඩිපුර ඉඩක් ගත වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට 1 කියන සංඛ්‍යාව නිරූපණය කරන්න. ද්විමය අගයක් ගත්තොත් අපිට ඕන වෙන්නේ එක කැරක්ටර් එකයි එක බිට් එකයි නේද? එක විදිහටම පෙන්වන්න පුළුවන්. 3 කියන සංඛ්‍යාව නිරූපණය කරන්න කිව්වොත් බිට් දෙකකින් පෙන්වන්න පුළුවන් නේද? 1 කියලා. නමුත් BCD විදිහට අපිට කතා බහ කරගන්න ගියොත් එතනදී සිද්ධ වෙන දේ අපිට 1 පෙන්වන්න වෙන්නේ බිට්ස් 4කින් 3 පෙන්වන්න වෙන්නේ බිට්ස් 4කින්. ඒක නිසා අනවශ්‍ය විදිහට බිට්ස් ප්‍රමාණයක් භාවිතා වෙනවා. ඒකේ කේත ක්‍රමයේ ස්වභාවය. නමුත් ඒක නිසා ඒක සාමාන්‍ය බයිනරි කෝඩ් එකකට වඩා වැඩිපුර ඉඩක් භාවිතා කරන කේතයක් බවට පත් වෙනවා. මේක පරිගණකයේ ඉඩ සම්බන්ධයෙන් ගන්නකොට ස්පේස් එක සම්බන්ධයෙන් ගන්නකොට ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් කියලා අපි කතා බහ කරනවා. ඕක තමයි දුවේ පුතේ අපිට BCD කේත ක්‍රමයේදී සරලව කතා බහ කරන්න පුළුවන් වාසි සහ අවාසි. අපි දැන් යමු කොහොමද අපේ ප්‍රශ්න පත්‍රයට සරල ප්‍රශ්නයක් දුන්නොත් මේ ගණනය කිරීම බොහොම ඉක්මනින් කරලා පෙන්නන්නේ කොහොමද කියන එක බලන්න. ඊළඟ ස්ලයිඩ් එකේ ඔයගලන්ට පේන්න තියෙන්නේ 27 කියන දශමයේ සංඛ්‍යාව BCD වලින් නිරූපණය කරන්න. දැන් දුවල පුතාලට මතක ඇති අපි අර කලින් ස්ලයිඩ් එකක කතා කරා මේ එක ඉලක්කමක් බිට්ස් 4කින් 1 සහ 0.4කින් නිරූපණය කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒතර 1 සහ 0.4කින් නිරූපණය කිරීම දැන් දුවල පුතාලට හරිම සමීපයි නේද? අපි පහුගිය පාඩම් කීපයකදීම කතා කරලා තියෙනවා කොහොමද ස්ථානීය අගයන් භාවිතා කරලා මේ දශමයේ අගයක් ටක් ගාලා නිරූපණය කරගන්න කියන එක. මෙතනදිත් 2 කියන අගය ස්ථානීය අගයන් 4ක් පාවිච්චි කරලා පළවෙනි ස්ථානීය අගයන් 4 පාවිච්චි කරලා අපි නිරූපණය කරනවා. හේතුව මොකද්ද? BCD කෝඩ් එක හැදිලා තියෙන්නේ එහෙම. BCD කේත ක්‍රමයේදී අපිට කියලා තියෙන්නේ එක ඉලක්කමක් බිට්ස් 4කින් නිරූපණය කරන්න කියලා. ඉතින් එහෙම බැලුවොත් අපි 2 කියන ඉලක්කම මෙන්න මේ ආකාරයෙන් නිරූපණය කරගන්න පුළුවන්. දැන් දුවල පුතාලට මතක ඇති මේකේ වම් පැත්තේ ඉඳලා ස්ථානීය අගයන් ගත්තොත් 1 2 4 8 කියන ස්ථානීය අගයන් තමයි එන්නේ. ඉතින් 2 ඉලක්කම කෙලින් 1 දැම්මම අපිට 2 කියන අගය නිරූපණය කරගන්න පුළුවන් වෙනවා. ඒ වගේම 7 නිරූපණය කරගන්න පුළුවන් අපිට මෙන්න මේ ආකාරයට 0.111 කියන අගයට. එතකොට මේ අපි නිරූපණය කරේ මොකද්ද? දශමය අගය ඒකට අදාළ BCD අගයෙන් තමයි නිරූපණය කිරීමක් කරේ. දැන් 27 කියන දශමයේ සංඛ්‍යාවට අදාළ සම්පූර්ණ BCD කෝඩ් එක ලියන්න ඕන නම් හරිම ලේසි. වම් අත පැත්තේ ඉඳලා දකුණු පැත්තට මේ තියෙන 1 සහ බිංදු ටික පිළිවෙලින් පිළිතුර විදිහට ලබා දෙනවා. එතකොට මෙතනදී මේක තමයි BCD කෝඩ් එක විදිහට දුවල පුතාලට ලබා දෙන්න පුළුවන් පිළිතුර වෙන්නේ. මේ ප්‍රශ්න බොහොම සරලව දුවල පුතාලගේ MCQ පේපර් එකට ඇතුළත් කරන්න පුළුවන්. ඒ වගේ වෙලාවක ඕගොල්ලෝ සැලකිලිමත් වෙන්න ඕනේ මොන ජාතියේ සංඛ්‍යාවක්ද මොන ජාතියේ සංඛ්‍යාවක් බවටද පරිවර්තනය කරන්න කියලා. මොකද දුවල පුතාලා දන්නවා පරිවර්තනය කිරීම ගොඩක් අපි අපේ සිලබස් එක ඇතුලේ කතා වෙනවා නේද? දශමයේ සංඛ්‍යාවක් ගත්තොත් එයා ද්විමය, අෂ්ටමය, ෂඩ්දශමය කියන සංඛ්‍යාවලට පරිවර්තනය වෙනවා. ඒ වගේම තමයි දැන් අපි දන්නවා දශමයේ සංඛ්‍යාවක් BCD කියන කේත ක්‍රමයේ බවට පරිවර්තනය කරන්නත් පුළුවන් කියලා. ඉතින් ඒක නිසා දේවල් කීපයක් තියෙනවා. පටල ගන්න නැතුව ක්‍රමවේදය හරියට ඔළුවට අරගන්න ඕනේ. ඒ වගේම තමයි මෙතන එන්න පුළුවන් තවත් ප්‍රායෝගික අවස්ථාවක්. දැන් මේ 27 10 කියලා දුන්නම අපිට ටක් ගාලා නේද BCD කෝඩ් එක අල්ලගන්න පුළුවන්. හැබැයි මේක ඕගලන්ට වෙනත් සංඛ්‍යා පද්ධතියකින් දුන්නොත් උදාහරණයක් විදිහට 27 කියන සංඛ්‍යාවම දෙනවා 8 පාදයේ සංඛ්‍යාවක් විදිහට. ඒකට BCD කේතය ලියන්න කිව්වොත් මේ ආකාරය අපිට එක සැරේ භාවිතා කරන්න බෑ. ඇයි ඒකට හේතුව වෙන්නේ? මේ BCD කේතය අපි ලියලා තියෙන්නේ මොනකටද? 2 කියන දශමයේ සංඛ්‍යාව තමයි නිරූපණය කරලා තියෙන්නේ. එතකොට 2 කියන ඉලක්කම අෂ්ටමයේ සංඛ්‍යාවක් විදිහට තිබ්බොත් ඕගොල්ලෝ මුලින්ම 27 කියන අෂ්ටමයේ සංඛ්‍යාව දශමයේ සංඛ්‍යාවක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. ඒ පරිවර්තනය කරායින් පස්සේ ඕගලන්ට හම්බෙන සංකේත ටික එයාට ගැළපෙන BCD අගයෙන් නිරූපණය කරලා මේ විදිහට වමේ සිට දකුණට එළියට දක්වන්නයි තියෙන්නේ. ඉතින් බොහොම සරලයි. මේක ලොකු දෙයක් ඔළුවට අරගන්න නැහැ. නමුත් ක්‍රමවේදය මතක තියාගන්න. මොන විදිහටද මේක අචීව් කරන්න ඕනේ? BCD කියන කේත ක්‍රමය වැඩ කරන්නේ දශමයේ සංඛ්‍යා එක්ක කියන එක හොඳට මතකේ තියාගන්න. හොඳයි. අපි ඊළඟට යනවා ඊළඟ කේත ක්‍රමය මොකක්ද කියලා කතා කරන්න. දැන් දුවල පුතාලට මතක ඇති BCD කේත ක්‍රමය අපි භාවිතා කරේ බිටු 4යි. මේ බිටු 4ක් භාවිතා කරලා අපිට නිරූපණය කරගන්න පුළුවන් උනේ බිංදුවේ සිට 9 වෙනකන් තියෙන ඉලක්කම් 10ක් පමණයි. බිංදුවේ සිට 9ට ඉලක්කම් 10ක් තියෙනවා. නැත්නම් සංකේත 10ක් තියෙනවා. ඒ සංකේත 10 පමණයි. ඒ වුණාට දුවල පුතාලා පොඩ්ඩක් හිතලා බලන්න ඕගලන්ගේ පරිගණකයක් ගත්තොත් කීබෝඩ් එක දිහා ඔයගොල්ලෝ බැලුවොත් කොච්චර එකිනෙකට වෙනස් අක්ෂර තියෙනවද? කැරක්ටර්ස් තියෙනවද? සිම්බෝල්ස් තියෙනවද? රයිට් ඔයගලන්ට
ඉලක්කම් තියෙනවා. ඊට අමතරව ඉංග්‍රීසි අක්ෂර තියෙනවා. ඉංග්‍රීසි අක්ෂර අපිට වර්ග දෙකකින් අරගන්න පුළුවන් නේද? ඊට පස්සේ තව සිම්බෝල්ස් තියෙනවා. ඉතින් ඒක නිසා මේ පරිගණකයේ පරිණාමය වෙනකොට තමයි මේ කීබෝඩ් එක මේ විදිහට පරිණාමය වෙවි එන්නේ. එතකොට තමයි මේ එකිනෙකට වෙනස් අනුලක්ෂණ ප්‍රමාණය හිමින් හිමින් වැඩි වෙන්නේ. මේ මුල්ම කාලයේ පරිගණකය දුවල පුතාලා දන්නවා අපි පරිගණක පරම්පරාව ගැන කතා කරනකොට කතා කරා මුල්ම කාලේ මේක ගණනය කිරීම වලට තමයි භාවිතා වුනේ. ඒ කියන්නේ ඉලක්කම් එක්ක වැඩ කරේ. එතකොට BCD කේත ක්‍රමය ප්‍රමාණවත්. හැබැයි පසු කාලීනව ඉලක්කම් විතරක් නෙවෙයි. මේකේ අනිත් අනුලක්ෂණ කියන්නේ අකුරු විවිධාකාරයේ සංකේත භාවිතා කරන්න උවමනා වෙනවා. එතකොට BCDට හැකියාවක් නැති වෙලා යනවා ඒ එකිනෙකට වෙනස් සංකේත නිරූපණය කරන්න. මොකද අපිට ඉංග්‍රීසි හොඩිය අකුරු 26 අරගත්තොත් ඒ අකුරු 26 නිරූපණය කරගන්න එකිනෙකට වෙනස් bit patterns 26ක් ඕන වෙනවා. දැන් අපි අර BCD කේත ක්‍රමයේදී අපි කතා කරේ bit patterns 10ක් ගැනනේ. 0 සිට 9 දක්වා පෙන්වන්න එකිනෙකට වෙනස් bit patterns 10යි. 26ක් පෙන්න ගන්න ඕන නම් එකිනෙකට වෙනස් bit patterns 26ක් අපිට ඕන වෙනවා. එතකොට තමයි එයා අකුරක් වෙන් කරලා හඳුනගන්නේ. ඉතින් ඔය උවමනාවන් එනවත් එක්ක තමයි මෙන්න මේ ඊළඟ කේත ක්‍රමය වෙන ASCII කේත ක්‍රමය මෙයාට කෙටියෙන් කියනවා ASCII කියලා. හේතුව American Standard Coded for Information Interchange කියන වචනය කෙටි කරලා අරගෙන තියෙන්නේ ASCII කෝඩ් එක කියලා. මේ ASCII කෝඩ් එක සමන්විත වෙලා තියෙන්නේ bits 7කින් 7 bit කෝඩ් එකක්. ඒතර බලමු අපි මේ 7 bit කෝඩ් එකෙන් පෙන්වන්න පුළුවන් අක්ෂර ප්‍රමාණය නැත්නම් එකිනෙකට වෙනස් අනුලක්ෂණ ප්‍රමාණය බෙද්ද ගත්තොත් 128ක් පෙන්වන්න පුළුවන් 2/7 වෙනි බලයක්. right? එතකොට ඒ 128ක් නිරූපණය කරගන්නකොට මෙයාව මූලිකව මේ අවශ්‍යතාවය පනනගින්නේ මෙන්න මේ ටෙලෙටයිප් රයිටර්ස් කියන අවශ්‍යතාවය ඒක ඩෙවලොප් කරලා ඉවර කරලා ඒ සංකේත ටික නිරූපණය කරගැනීමේ අවශ්‍යතාවයත් එක්කම තන ටෙලෙටයිප් රයිටර්ස් වල අපේ ඉලක්කම් වලට අමතරව අනිත් අනුලක්ෂණත් පෙන්වීමේ හැකියාව ඒගොල්ලන්ට මතුවලා තිබුණා. ඒ වගේම තමයි මේකේ වාසි සහ අවාසි ගැන අපි කතා බහ කරනවා. වාසි විදිහට අපි කතා කරනවා නේද? නවීන කේත ක්‍රම සමග ගැලපීම. මොකද අපිට අනුලක්ෂණ 128ක් පෙන්න ගන්න පුළුවන්. ටිකක් ලොකු ප්‍රමාණයක්. ඒක නිසා එකිනෙකට වෙනස් වෙච්ච අනුලක්ෂණ අකුරු ඉලක්කම් වගේ දේවල් නේද? අපි දැන් සරලව හිතලා බැලුවොත් ඉලක්කම් 10ට 0 සිට 9 දක්වා එන එකට එකිනෙකට වෙනස් බීට් පැටර්න් 10ක් ඕනේ. ඉංග්‍රීසි හෝඩිය ගැන හිතලා බැලුවොත් නේද? කැපිටල් අකුරු 26ට එක පැටර්න් 26කුත් සිම්පල් අකුරු 26ට තවත් පැටර්න්ස් 26කුත් අවශ්‍යයි. ඒ වගේ ඊට වඩා අනුලක්ෂණ ප්‍රමාණයක් මේකෙන් පෙන්වීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔය කියන හැකියාව කියන්නේ එකිනෙකට වෙනස් අනුලක්ෂණ විශාල ප්‍රමාණයක් 128ක් පමණ ප්‍රමාණයක් පෙන්වීමේ හැකියාව තිබුණා. ඒ වගේම තමයි මේ දෙවෙනි එක අක්ෂර වලට රේඛීය පටිපාටියක් තිබීම. මේ රේඛීය පටිපාටියක් කියලා කියන්නේ මම සරලව උදාහරණයක් අරගත්තොත් කැපිටල් A අකුර නිරූපණය කරනවා නම් යම්කිසි ද්විමය කේතයකින් අපිට මේ ද්විමය කේතයේ අගය 50 කියලා. එතකොට කැපිටල් B අකුර පෙන්වන ද්විමය කේතයේ දශමය පරිවර්තනය වෙන්නේ 51. 100ක පෙන්වන ද්විමය කේතයේ දශමය පරිවර්තනය වෙන්නේ 52. ඒතර මේ ASCII වල තිබ්බ බොහොම හොඳ වටිනම බෙනිෆිට් එකක් වටිනම වාසියක් තමයි ওই රේඛීය ආකාරයට අනුලක්ෂණ පෙන්වීමේ හැකියාව. A B C D කියන එක 50 කියන අංකෙන් පටන් ගත්තොත් 51 52 53 54 කියන විදිහට තමයි අකුරු 26ට පැටර්න්ස් 26ක් හම්බෙන්නේ. ඒ වගේම තමයි මේ වාසිත් එක්ක තිබ්බ යම් අවාසිත් තිබුණ පුතේ. හේතුව තමයි දැන් මේ අපි කතා කරන්නේ මේ ASCII කෝඩ් එකට සම්බන්ධයෙන් අපිට ගන්න පුළුවන් වෙන්නේ එකිනෙකට වෙනස් කැරක්ටර්ස් 128ක්. දැන් අපි අපේ කීබෝඩ් එක ගැන හිතලා බැලුවොත් කීබෝඩ් එකේ තියෙන කීස් ප්‍රමාණයට බොහෝම ආසන්න ප්‍රමාණයක් තමයි 128 කියලා කියන්නේ. දැන් ඒ එක්කම හිතලා බලන්නකෝ තවත් භාෂාවල් තවත් සංකේත එකතු වෙනකොට මේ 128 කියන ප්‍රමාණය මදි වෙනවා එකිනෙකට වෙනස් අනුලක්ෂණ පෙන්වා ගන්න. ඉතින් ඔය දේවලුත් එක්ක මේ ASCII කෝඩ් එක තවදුරටත් ඩෙවලොප් වෙලා වෙන නමකින් වෙනත් කේත ක්‍රමයක් ඔයගලන්ට ඉදිරියේදී හැඳින්වෙනවා EBCDIC කියලා. රයිට් අපි ඒක ක්‍රමයට ගිහින් බලමු. ඊට කලින් කොහොමද මේ ASCII කෝඩ් එකට අදාළව ප්‍රශ්නයක් දොළ පුතාලට යොමු වෙන්න පුළුවන් කියන එකත් චුට්ටක් හොයලා බලමු. මේ ගණනය කිරීමේදී දුවේ පුතේ මම කතා කරලා තියෙන්නේ A කියන අක්ෂරය පෙන්නලා තියෙනවා මේ කියලා තියෙන බයිනරි කෝඩ් එකකින්
මේක ASCII කෝඩ් එකක්. ඔයගලන්ට දෙන්න පුළුවන් ඒ ආකාරයේ පිළිතුරු ප්‍රශ්නයක් ඒ කියන අක්ෂරයට අදාළව ASCII කෝඩ් එක මේ පෙන්ලා තියෙන කෝඩ් එක. එහෙමනම් AC කියන වචනයට අදාළව තියෙන ASCII කෝඩ් එක හොයාගන්න නිර්මාණය කරගන්න කියලා. එතකොට මුලින්ම අපිට උවමනා වෙන දේ තමයි මේ බයිනරි කෝඩ් එකෙන් 1 සහ 0 වලින් තියෙන කෝඩ් එකෙන් නියෝජනය වෙන දශමය අගය මොකක්ද කියලා හොයාගන්න ඕනේ. ඇයි අපි ඒක එහෙම හොයාගන්නේ? ASCII කෝඩ් එක කියලා කියන්නේ රේඛීය ආකාරයට අනුලක්ෂණ පිහිටන කේත ක්‍රමයක්. එතකොට ඒ කියන අගයට තියෙන දශමය අගය හොයාගත්තොත් අපිට හොයාගන්න පුළුවන් B ට තියෙන දශමය අගය මොකක්ද C ට තියෙන දශමය අගය මොකක්ද කියලා. එතකොට අපිට AC වලට අදාළව A ට සහ C ගේ ASCII කෝඩ්ස් ටික හොයාගන්න ඕනේ. දැන් A ගේ ASCII කෝඩ් එක මේ මොහොතේ මෙතන දීලා තියෙනවා. එයා ඒ ASCII කෝඩ් එකට අදාළව තියෙන ස්ථානීය අගයන් ටික භාවිතා කරලා අපි හොයාගෙන තියෙනවා මෙයාගේ අගය 61යි කියලා. එහෙමනම් අපිට හොයාගන්න පුළුවන් C කියලා කියන්නේ කවුද කියලා. අපි බලමුකෝ මේක ඉස්සරහට යන විදිය. ඒ අකුරේ ASCII කෝඩ් එකට අදාළව තියෙන දශමය අගය අපි නිරූපණය කරගත්තා. ඊට පස්සේ B කියන්නේ එහෙමනම් 62 වෙන්න ඕනේ. රේඛීය ආකාරයට අනුලක්ෂණ පවතින නිසා C කියන්නේ 63 වෙන්න ඕනේ. එහෙනම් C 63 නම් C ගේ ASCII කෝඩ් එක අපිට අඳුන ගන්න පුළුවන් 63 කියන අගය අපිට bits 7කින්. ඇයි අපි මේක bits 7කින් නිරූපණය කරන්නේ? ASCII කියලා කියන්නේ bit 7ක නිරූපණයක් තියෙන කෝඩින් සිස්ටම් එකක්. එහෙනම් අපිට 63 පාවිච්චි කරලා මේ විදිහට 63 නිරූපණය කරගන්න පුළුවන්. මෙතනදී පොඩි දෙයක් මම දුවල පුතාලට ඔළුවට දෙන්නම්. මේක පොඩි අමතර දෙයක්. right මේ බලන්න. ඔබේ මේ 63 කියන අගය ද්විමය අගයක් බවට පරිවර්තනය කරාම මේ එකේ ඒව වලින් මෙහා පිරීලා තියෙනවා. පේනවද? මේගොල්ලන්ගේ ස්ථානීය අගයන් ටික හිතුවොත් දැන් එකේව 6ක් වැටලා තියෙනවානේ. 1 2 3 4 5 6. අපි මේ උඩ තියෙන ස්ථානීය අගයන් ටික බලාගෙන ආවොත් පේනවද? 1 2 3 4 5 6 කියන ස්ථානීය අගයට තියෙන්නේ 32. ඊළඟට තියෙන අගය මොකද්ද? 64. මේ බලන්න මේ ටිකේ අගය ඇවිල්ලා තියෙන කීයද? 63යි. ඔන්නෝක මතක තියාගන්න මේක ASCII වලට අදාළ නොවුනත් ඔයගලන්ගේ නම්බර් සිස්ටම් පාඩමේදී MCQ එක මේක හරි වැදගත්. ඔයාට එකේ ඒවා පේලියක් තියෙනවා. ඒ වගේ අගය එක සැරේ හොයාගන්න පුළුවන් ඊළඟ ස්ථානය ගැන ඔළුවට දාගත්තා. එතකොට එකේ ඒවා 5ක් පිරලා තියෙනවා. මේ පහේ එකතුව වෙන්නේ ඊළඟ ස්ථානයට එකක් අඩු අගය. right? ඔහොම අරගන්න පුළුවන් බොහොම ඉක්මනට. හැබැයි මේ එකේව වලින් පිරලා තියෙන අවස්ථාවේදී විතරයි. හොඳයි. එතකොට අපි අඳුන ගන්නවා A කියන්නේ 61 රේඛීය ලක්ෂණය පාවිච්චි කරලා B කියන්නේ 62 C කියන්නේ 63. එහෙනම් 63 නිරූපණය කරගන්නේ මේ විදිහට කියලා අපි 63 දශමය අගය ද්විමය අගයක් බවට පරිවර්තනය කරනවා. දැන් අපි දන්නවා ඒක පරිවර්තනය කරන විදිහ. ඒක නිසා මම නැවත නැවතත් දුවල පුතාලට ඒ ගැන මතක් කරන්න යන්නේ නැහැ. හොඳයි. එතකොට අපිට අවශ්‍යතාවය තියෙන්නේ AC කියන වචනයට අදාළව තියෙන ASCII කෝඩ් එක අරගන්න. එතකොට මේ දුවල පුතාලට දැන් පේන්න තියෙනවා A අකුරේ ASCII කෝඩ් එක මුලිනුත් C අකුරේ ASCII කෝඩ් එක ඊට පිටුපසිනුත් නිර්මාණය කරලා පිළිතුර විදියට ලබාගෙන. ඒක නිසා හොඳට මතක තියාගන්න ASCII කෝඩ් එකත් එක්ක වැඩ කරනවා නම් bit 7ක් එක්ක වැඩ කළ යුතුයි කියන එක. එතකොට bit 7ක් නැත්නම් අපි bit 7ක් වෙන්න කෝඩ් එක පුරව ගන්න ඕනේ. දැන් දුවල පුතාලා 63 කියන කෙනා නිර්මාණය කරනකොට 63 කියන කෙනා පරිවර්තනය කරනකොට මෙන්න මේ එකේව 5ක් විතරයි ඔයගලන්ගේ උත්තරයට එන්නේ. 6ක් විතරයි. 6ක් විතරයි උත්තරයට එන්නේ. එතකොට 7ක් කරගන්න ඕනේ අපි. මේ බිඳුව අපි අතින් දාන්න ඕනේ. එතකොට බිඳුව දාන්නේ කොයි පැත්තටද? most significant bit එක පැත්තට. right? එතනින් බිඳුව දාලා ඒ කෝඩ් එක bit 7ක කෝඩ් එකක් බවට පරිවර්තනය කරගන්න ඕනේ. ඔන්න ඔය කොටස් තමයි පුතේ ඕගලන්ට විභාගයකදී මග හැරෙන කොටස්. ඕගොල්ලෝ විභාගයේ ඉන්න පොඩි ආතතියත් එක්ක කලබලෙත් එක්ක මග හැරෙන්න පුළුවන් තැන්. ඒ නිසා බොහොම පරිස්සමෙන් විශේෂයෙන් MCQ ප්‍රශ්න වලට එනකොට මොකද ඕගලන්ව නේද උත්තරය හරි උත්තරය නැත්නම් ඕගලන් මේ ප්‍රශ්නෙට අහු කරගන්න ට්‍රික් කරන්න ඕගලන්ට උත්තරේ දීලා තියෙන්න පුළුවන් bit 6කිනුත් bit 7කිනුත්. ඒතර කලබල වෙලා හරි එකේව 6 තමයි උත්තරේ කියලා උත්තරයට ගියොත් ඔයාගේ අවසාන උත්තරේ වර්ධින්න ඉඩ තියෙනවා. ඒක නිසා පරිස්සමෙන්. හොඳයි. ASCII කේත ක්‍රමයට පස්සේ තව තවත් අනුලක්ෂණ ප්‍රමාණය පරිගණක ලෝකයේ වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක නිසා ASCII කේත ක්‍රමය ප්‍රමාණවත් නොවෙනවා තියෙන එකිනෙකට වෙනස් අනුලක්ෂණ පාවිච්චි කරන්න. ඒක නිසා මොකද්ද කරගන්න අවශ්‍ය වෙන්නේ? මේ ASCII කේත වලට වඩා වැඩි අනුලක්ෂණ ප්‍රමාණයක් පෙන්වන්න පුළුවන් කේත ක්‍රමයකට යොමු වෙන්න සිද්ධ වෙනවා. එහෙම කේත ක්‍රමයක් තමයි අපි මේ විස්තෘත ද්විමය දශම කේත කියලා අපි කතා කරන්නේ. extended binary coded
decimal interchange code. අපි මේක කෙටියෙන් කියනවා EBCDIC කියලා. right? බලමු EBCDIC කොහොමද වැඩ කරන්නේ කියලා. EBCDIC කේතේ තියෙන වැදගත්කම තමයි මෙයාට බිටු 8ක් පාවිච්චි වුණා. මෙයාව ප්‍රධාන වශයෙන් පාවිච්චි කරලා තියෙනවා IBM පරිගණකවල මුල් අවධියේදී. මේ බිටු 8 පාවිච්චි කළා characters 256ක් දෙකේ 8 වෙනි බලයක් නිර්මාණය කරන්න පුළුවන්. දෙකේ 8 වෙනි බලයකට සමාන characters ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමේ හැකියාව තියෙනවා. ඒතකොට 256ක් කියලා කියන්නේ සැලකිය යුතු ප්‍රමාණයක් නේද? අපි හිතුවොත් characters 256ක් ගැන හිතුවොත් නේද? අපේ keyboard එකේ දැනට තියෙන අකුරු ටිකයි අපේ සිංහල හෝඩියයි එකතු කරගෙන සරලව පෙන්වන්න පුළුවන්. නමුත් කොහොම හරි වෙන්නේ මේ අනුලක්ෂණ ප්‍රමාණය එන්න නිරූපණය කරන්න තියෙන අනුලක්ෂණ ප්‍රමාණය වැඩි වෙනවා. ඒක නිසා බිටු ප්‍රමාණය වැඩි කරගන්න වෙනවා. මේකේ මේ නිරූපණයට අදාළව මේ බයිනරි කෝඩ් එක සම්බන්ධයෙන් යනකොට ඒ බයිනරි කෝඩ් එකේ නිරූපණය කරන කොටස් ටික මෙතන අපි පෙන්වලා දීලා තිනවා දුවල පුතාලාට numbers, alphabetic characters, punctuation mark, right විරාම ලකුණු කියලා අපි කතා කරන්නේ. Accented letters, non alphabetic characters කියන දේවල් ටික අපි භාවිතා කරනවා මේ EBCDIC කියන කේත ක්‍රමය භාවිතා කරලා. එතකොට අපි දැන් මතක තියාගන්න ඕනේ කොහොමද? BCD එකේ bits 4යි, ASCII එකේ bits 7යි, EBCDIC වල bit 8යි. අද වර්තමානය අරගත්තොත් වර්තමානයේ පරිගණකයක් තුල නිරූපණය කරන්න තියෙන අනුලක්ෂණ ප්‍රමාණය ඉතා විශාල සංඛ්‍යාවක්. ඒ හේතුව නිසා තමයි මේ EBCDIC කියන තැනනුත් ඉදිරියට ඇවිල්ලා ඒකකේත කියන තැනට යොමු වෙලා තියෙන්නේ. අපි ඒකකේත ගැන කතා කරන්න යමු මේ EBCDIC වල තියෙන ඇඩ්වාන්ටේජස් ටික කතා බහ කරලා. එතකොට මෙතන තියෙනවා වැඩි අක්ෂර ප්‍රමාණයක් නිරූපණය කිරීමට හැකියවීම. ඒක තමයි මෙයාගේ තියෙන හොඳම ඇඩ්වාන්ටේජ් එක වෙන්නේ. ඒ වගේම ඩිස්ඇඩ්වාන්ටේජස් විදිහට අපි කතා කරලා තියෙනවා නවීන කේත ක්‍රම සමග නොගැලපීම. කියන්නේ අලුත් කෝඩ් සිස්ටම් සමග modern encoding system එකත් එක්ක මෙයාව මැච් වෙන්නේ නැහැ. මොකද මෙයාගේ යන්න පුළුවන් සීමාවක් තියෙනවා. 256 කියන සීමාවෙන් අතර විය යුතුයි. එතනින් එහාට මෙයාව එන්කෝඩ් කරගැනීමේ නැත්නම් මෙයාගේ දත්ත නිරූපණය කරගැනීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි මේකේ තිබ්බ තව ඩිස්ඇඩ්වාන්ටේජ් එකක් අවාසියක් තමයි මේ අක්ෂරවල රේඛීය පටිපාටියක් නොතිබීම. දුවල පුතාලට මේ ඔයගලන්ගේ ප්‍රශ්න පත්‍රයේට කැල්කියුලේෂන් එකක් EBCDIC සමගින් නොලැබෙන්නත් මේක එක හේතුවක් වෙලා තියෙනවා. මොකද අපිට ASCII වල වගේ A අකුර කියන්නේ 60 නම් B අකුර කියන්නේ 61, C අකුර කියන්නේ 62 වගේ ආකාරයකට මේකේ යන්න බෑ. මේක අපි වෙනම මතක තබා ගත යුතුයි කොහොමද මේ දේවල් ටික වෙනස් වෙන්නේ කියන එක. හොඳයි. මේ කියන ඇඩ්වාන්ටේජස් ඩිස්ඇඩ්වාන්ටේජස් එක්ක මෙයාගේ සීමාකාරී අවස්ථාවත් ඇති වෙලා තියෙන නිසා සහ වර්තමානයේ වෙනකොට පරිගණකයේ දියුණුවත් එක්ක විශාල අනුලක්ෂණ ප්‍රමාණයක් නිරූපණය කර ගැනීමේ උවමනාව තියෙන නිසාත් හඳුන්වා දෙනවා යුනිකෝඩ් කියන කේත ක්‍රමය. ඒකකේත කියලා අපි කියනවා. යුනිකෝඩ් කේත ක්‍රමයේ තියෙන ලොකුම වෙනස තමයි BCD වල භාවිතා වුණේ bits 4යි, ASCII වල භාවිතා වුණේ bits 7යි, EBCDIC වල භාවිතා වුණේ bits 8යි. මෙයා ගාවට එනකොට bits ප්‍රමාණය දෙගුණ වෙනවා. bits 16ක් භාවිතා කිරීමේ හැකියාවක් වෙනවා. bits 16ක් කියලා කියන්නේ පුතේ 2/16 වෙනි බලයක ප්‍රමාණයක අනුලක්ෂණ ප්‍රමාණයක් නිරූපණය කර ගැනීමේ හැකියාවක් එනවා. මම මෙතන දුවල පුතාලට අරගෙන තියෙන උදාහරණය තමයි අපේ සිංහල හෝඩියේ අයන්න කොහොමද පරිගණකයේ රෙප්‍රසන්ට් වෙන්නේ කියන එක. මේකේ තියෙන මේ මැප් එක අරගත්තොත් දුවල පුතාලගේ කම්පියුටර් එකේ තියෙනවා character map කියලා utility program එකක්. එතනට ගියා නම් මේ කෝඩ්ස් ටික මේ විදිහටම බලා ගන්න පුළුවන්. මේ විදිහට කියන්නේ මේ ආකාරයේ නිරූපණයක් නෙවෙයි වෙන්නේ. ඒකේ අකුරු ටික පෙන්නලා තියෙන්නේ. mouse එක එතනට අරගෙන ගියොත් ඒ කෝඩ් එක mouse point එක ගාව වැටෙනවා. එතකොට මෙතන මම පෙන්නලා තියෙන්නේ කෝඩ් එක හැදිලා තියෙන විදිහ. මේකේ වම් පැත්තේ කෙළවරේම තියෙන්නේ හෙක්සාඩෙසිමල් වලට අදාළව තියෙන ඉලක්කම් තුනක්. 0D8. ඒ වගේම උඩින් තියෙනවා තවත් හෙක්සාඩෙසිමල් characters ටික. ඒතකොට අයන්න අපි represent වෙන්නේ 0D8 සහ 5 කියන ඉලක්කම් භාවිතා කරලා. ඒ දෙන්නා එකතු වෙන තැන. එතකොට 0D8 5 කියන එක නා මම කිව්වා hexadecimal value එකක්. එහෙනම් එයාව වෙන වෙනම පෙන්눔 කරලා තියෙනවා bits 4 codes වලින්. එතකොට bit 16ක් හැදෙන විදිහට 0.4 කිනුත් D කියන එක 1.1 කියන ආකාරෙත්
8 කියන එක්කෙනා 1.3 ආකාරයට 5 කියන එක්කෙනා 0.1.1 කියන ආකාරයට. ඒතකොට මේ තියෙන යුනිකේතයක් යුනිකෝඩ් එකක් අයන්න කියන අක්ෂරයට අදාළව. එතකොට මේ වගේ 16ක් බිට්ස් 16ක් එනවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් කැරක්ටර්ස් 2/16 වෙනි බලයක් 65000කට වඩා වැඩි අගයකට අපිට යන්න පුළුවන් යුනිකේත සම්බන්ධ කරගෙන යනකොට. ඒ වගේම තමයි මේ යුනිකේත තව දුරටත් දියුණු කිරීම කරන්න පුළුවන්. ඒ කියන්නේ බිට්ස් ප්‍රමාණය තව තවත් වැඩි කර කර ඉදිරියට අරගන්න පුළුවන්. ඉතින් දුවේ පුතේ මේ තමයි ඒකකේතවල ස්වභාවය. එතකොට ඒකකේතවල ඇඩ්වාන්ටේජස් යුනිකෝඩ්ස් වල ඇඩ්වාන්ටේජස් විදිහට ගත්තම බොහෝ ලිඛිත භාෂා නිරූපණය කරයි. නේද? අපි පරිගණකය අරගෙන බැලුවොත් පරිගණකයේ ඉංග්‍රීසි නිරූපණය කිරීම තියෙනවා. ඒ වගේම සිංහල නිරූපණය තියෙනවා. අපේ රටේ භාවිත වෙන දමිළ නිරූපණය තියෙනවා. ඒ වගේම තවත් බොහෝ භාෂා නිරූපණය කිරීමක් කරනවා. ඒතර හැම භාෂාවකම තියෙන එකිනෙකට වෙනස් අනුලක්ෂණ නිරූපණය කර ගැනීම මේ යුනිකේත හරහා සිද්ධ කරගන්න පුළුවන්. ඒ වගේම තමයි දුවල පුතාලා දන්නවා ඉතින් මේ වෙනකොට Windows 10 8 කියන ඔපරේටින් සිස්ටම් එක අපේ සිංහල භාෂාවට අදාළ යුනිකෝඩ් එක already integrate වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් ඔපරේටින් සිස්ටම් එක අපි install කරගන්නකොට සිංහල යුනිකෝඩ් එක වෙනමම අපිට install කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. දැන් ඒක Windows package එකේම අපිට ලැබෙන වාසියක් නැත්නම් සහයෝගයක්. එහෙම නැත්නම් තවත් එක අවස්ථාවක් වෙලා තියෙනවා අපේ පරිගණකයේ සිංහල අක්ෂර නිරූපණය කරගන්න. ඉතින් ඒකත් මේ යුනිකෝඩ් නිසා යුනිකේත නිසා අපිට හම්බෙච්ච එක්තරා ආකාරයක වාසියක්. ඒ වගේම තමයි මේ ස්ටෑන්ඩඩයිස් කියන එක සම්මතයි කියන එක. මොකද පරිගණකයේ මුල් අවදියේ ඉඳලම පරිගණකයේ ඉංග්‍රීසි අක්ෂර ගොඩනැගෙන්නේ යම්කිසි ස්ටෑන්ඩඩ් එකකට. මුල් අවදියේදී සිංහල අක්ෂර ගොඩනැගෙන්නේ මේ කියන යුනිකෝඩ් කියන ස්ටෑන්ඩඩ් එකෙන් නෙවෙයි. වෙනත් ස්ටෑන්ඩඩ් එකක් පාවිච්චි කරලා ඒක පින්තූර විදිහට ඉමේජස් විදිහට අරගෙන තමයි මුලින්ම සිංහල අක්ෂර වලින් ටයිප් කරනවා කියන එක පරිගණකයට ඇතුළත් කරන්නේ. නමුත් පසුව ඒක මේ යුනිකේත බවට පරිවර්තනය කරලා ඒ තියෙන ලෝකයේ තියෙන සම්මතයට අදාළ වෙන විදිහට හැඩ ගහ ගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒකත් මේ යුනිකෝඩ්ස් වලින් අපිට තියෙන ඇඩ්වාන්ටේජ් එක ප්‍රයෝජනයට ගැනීමක්. හොඳයි දුවේ පුතේ. එතකොට මේ තියෙන දේවල් ටිකත් එක්ක මේ අපි කතා බහ කරපු කොටස් ටිකත් එක්ක අපේ කේත ක්‍රම නැත්නම් නිරූපණය කරන කේත ක්‍රම වර්ග 4 ගැන අපි කතා බහ කරා. ඒ තමයි BCD, ASCII, EBCDIC සහ යුනිකෝඩ්ස් කියන ඒවා. ඒ නිසා මතක තියාගන්න විශේෂයෙන්ම මම නැවත නැවතත් මේ කාරණේ කියන්නේ මේ කේත ක්‍රමවල භාවිතා වෙච්ච බිටු ගණන හොඳට මතක තියාගන්න. BCD වල බිටු 4යි, ASCII වල බිටු 7යි, EBCDIC වල බිටු 8යි, යුනිකෝඩ් වල බිටු 16යි. ඔතනින් පස්සේ අපි යොමු වෙන්න හදන්නේ හැමදාම දැකලා පුරුදු දෙයකට එකතු කරන්න. නේද? සමහර අයට ගැටලුවක් එනවා ඇති. ඇයි ඉතින් මේක නේද? 2 වසර ඉඳලා ඉගෙන ගත්ත දේ ඇයි අපි ආයි ඉගෙන ගන්න කියලා. අපි බලමු. මේ එකතු කිරීම අපි කරන්න හදන්නේ ද්විමය සංඛ්‍යාවලට අදාළව. එතකොට ඒ එකතු කිරීම පොඩ්ඩක් මුලින් ඉගෙන ගන්න එක හොඳයි. හරි. අපි ගිහින් බලමු කොහොමද මේක සිද්ධ වෙන්නේ කියන එක. ද්විමය සංඛ්‍යාවක් එකතු කරන්න කලින් එකතු කිරීමේ concept එක මොකක්ද කියන එක මම දුවල පුතාලට පොඩ්ඩක් මතක් කරනවා. මේක අපි එකතු කරනවා කියන ක්‍රියාවලිය සාමාන්‍ය ජීවිතයේ හැමදාම හැම වෙලාවකම කරන දෙයක් නේද? ඒක නිසා මේක අපිට දැන් අර නේද හුස්ම ගන්නවා වගේ ක්‍රියාවලියක්. අපි හිතලා හුස්ම ගන්නෙ නැහැ නේද? හුස්ම අර ගන්නවා පිට කරනවා ඒක ඉබේ සිද්ධ වෙනවා. ඒ වගේ තමයි මේ එකතු කිරීමේ ක්‍රියාවලියත් දැන් concept එක ගැන අපි හිතන්නේ අපිට එකතු කරලා practice එක තියෙනවා. ඒක නිසා අපි එකතු කරනවා. එකතු කරනකොට අපි කරන දේවල් මොනවද? දැන් මෙතන එකතු කරන්න කියලා තියෙනවා දශමයේ අගයන් දෙකක් 27 සහ 58. මොන මම මේ දෙක එකතු කරනවා. මුලින්ම 7යි 8යි එකතු කරන්න ඕනේ කියලා අපි දන්නවා. ස්ථානීය අගයන් ටික සලකලා වම් පැත්තේ ඉඳලා තමයි එකතු කිරීම කරන්නේ. 7යි 8යි එකතු කරාම 15යි අපි දන්නවා එකතු කරාම 5 දානවා එකක් එහා පැත්තට ගෙනියනවා කියලා. මගේ ගැටලුව මොකක්ද මේ 5 මොකක්ද මේ 1? ඔන්න ඕක තමයි මගේ ගැටලුව. ඇයි අපි මේ 5ක් මේ උත්තරේ කොටසක් විදිහට දාන්නේ? ඇයි අපි එකක් එහා පැත්තට ගෙනියන්නේ? දැන් ඔය ප්‍රශ්නේ මම දුවල පුතාලගෙන් ඇහුවොත් ගොඩක් අයට ඕක කියා ගන්න බෑ නේද? ගොඩක් වෙලාවට ඕගොල්ලෝ කියන්නේ ඒක තමයි අපි කරගෙන ආපු විදිහ කියලා නේද? ඒක තමයි මම කිව්වේ ඒක ප්‍රැක්ටිස් එක විදිහට ඕගොල්ලන්ගේ ඇඟට ගිහිලා තියෙන්නේ. හැබැයි අපි වෙනස් සංඛ්‍යා පද්ධති වලින් එකතු කිරීමක් කරනවා නම් මේකේ සිද්ධ වෙන concept එක මොකක්ද කියන එක නැවත මතක් කරගන්න ඕනේ. මොකක්ද මෙතනදී සිද්ධ වෙන්නේ? 7යි 8යි එකතු කරාම ඔයගොල්ලෝ දන්නවා පිළිතුර 15යි කියලා. ඕන මම 15 වෙනම පැත්තකට ගත්තා.
දැන් අපි මේ එකතු කරන්නේ 10 පාදයේ සංඛ්‍යානේ. මම ඒක නිසා 10න් මේ 15 බෙදනවා. බෙදුවම මොකද වෙන්නේ? අපිට උත්තර එනවා 15ට 10 ඒවා 1යි 10යි 5ක් ඉතිරි කියලා. දැන් පේනවද? උඩ තියෙනවා 1 යට තියෙනවා 5. මෙන්න මේ ඉතුරු විදිහට හම්බෙච්ච 5. ඒ කියන්නේ ඔයගලන්ගේ මේ යම්කිසි සංඛ්‍යාදයක් එකතු කරලා හම්බෙන අගයෙන් 10 ගොඩක් වෙන් කරගත්තම මේ උඩ හම්බෙලා තියෙන්නේ 10 ගොඩ. 10 ගොඩ වෙන් කරගත්තම ඉතිරි ප්‍රමාණය තමයි අපි උත්තරයේ කොටසක් විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. ගොඩවල් ප්‍රමාණය තමයි අපි එහා පැත්තට අරගෙන යන්නේ. ඔන්න ඕක තමයි concept එක. මොකක්ද concept එක? සංඛ්‍යා දෙක එකතු කරනවා. එකතු කරලා බලනවා එයා මොන පාදයේ කෙනෙක්ද? එහෙනම් ඒ පාදයට අදාළව ගොඩවල් කීයක්? ඒ කියන්නේ අපි මේකට කියනවා ලබ්ධිය කියලා. ඒ සංඛ්‍යාව 10න් බෙදුවයින් පස්සේ ලබ්ධිය කොච්චරද? එයාව අපි එහා පැත්තේ ස්ථානෙට අරගෙන යනවා. ශේෂය අපේ පිළිතුරේ කොටසක් විදිහට දානවා. එහා පැත්තට ගෙනිච්චයින් පස්සේ එහා පැත්තට ගෙනියන ගොඩ එක ගොඩක් විදිහට සලකලා ඉතිරි සංඛ්‍යා ටිකත් එක්ක ඒක එකතු කරනවා. එතකොට උත්තරය 8යි කියලා අපිට ලබා ගන්න පුළුවන්. තේරුණාද? ඔන්න ඕක තමයි වැදගත්ම concept එක. දැන් මේක අපි ද්විමය වේවා, අෂ්ටමය වේවා, ෂඩ්දශමය වේවා. නේද? අපි උසස් පෙළ කරන දරුවෝ විදිහට දැන් අපි කතා බහ කරන්නේ ද්විමය සංඛ්‍යාවක් එකතු කරන්නේ කොහොමද කියන එක. හැබැයි ඔයගලන්ට හැකියාව තියෙන්න ඕනේ ටෙක්නික් එක අරගත්තයින් පස්සේ නේද? අෂ්ටමය එකක් දුන්නත් එකතු කරගන්න පුළුවන්. ෂඩ්දශමය එකක් දුන්නත් එකතු කරගන්න පුළුවන්. concept එක ඔළුවේ තියෙනවා නම්. ඒතර concept එක මතක තියාගන්න ඕනේ. අපි වැඩ කරන්න ඕනේ අංක දෙකේ එකතුව සහ බේස් එකත් එක්ක. එතකොට බේස් එකෙන් බලනවා කොච්චර ගොඩවල් ප්‍රමාණයක් තියෙනවද? ඒ ගොඩවල් ප්‍රමාණය අපි එහා පැත්තට ගෙනියනවා. ඉතුරු ප්‍රමාණය පිළිතුරේ කොටසක් විදියට අරගන්නවා. අපි දැන් ගිහිල්ලා බලමු කොහොමද ද්විමය සංඛ්‍යාවක් එකතු කර ගැනීම කරන්න කියන එක. හොඳයි. මේ දීලා තියෙන්නේ ද්විමය සංඛ්‍යාවක්. උඩ දීලා තියෙනවා 1 1 කියන ද්විමය සංඛ්‍යාව. පහළ දීලා තියෙනවා 0.1. ඇත්තටම මම අර most significant bit එක විදිහට පහළ තීරුවේ බිඳුව භාවිතා කරලා තියෙන්නේ. එතන හිස්තැනක් විදිහට තියන්න බැරි නිසා ඒ කියන්නේ අර එකත් එක එකතු වෙන්න අවශ්‍ය අගය අපි බිඳුව දාලා පුරවගෙන තියෙනවා. ඒතර 1 1 කියන කෙනා එකට එකතු කරන්න තියෙන්නේ. දැන් මේගොල්ලෝ මොන පාදයේද? මේගොල්ලෝ දෙකේ පාදයේ සංඛ්‍යා. දෙකේ පාදයේ සංඛ්‍යා එකතු කරනකොට අපි මොකද්ද ඔළුවේ තියාගන්න ඕනේ? පාදය දෙකත් එක්ක තමයි අපි දැන් මේ වැඩ කරන්නේ. 1 1 එකතු කරාම සාමාන්‍ය විදිහට 2යි නේද? අපි දන්නවා 2යි කියලා. හැබැයි මේකට මම උත්තරේ දාලා තියෙන්නේ බිඳුව දාලා තියෙන උත්තරේ කොටසක් විදිහට 1 දාලා තියෙනවා එහා පැත්තට ගෙනහිල්ලා කියලා. දැන් අර පහුගිය වතාවේ මම කියපු දේවල් එක නිකන් ඔළුවට එනවා නේද? එක ගොඩක් එහා පැත්තට ගිහිල්ලා තියෙනවා. බිඳුව මේ පැත්තේ ඉතිරි වෙලා තියෙනවා. අපි බලමු ඒක කොහොමද වෙන්නේ කියලා. 1 1 එකතු වුණාම 2 කියන එක මම ඔන්න මේ පැත්තට අරගත්තා. ඒ අරගත්ත දේ මම දැන් බෙදලා පෙන්නන්න හදනවා. කොහොමද පෙන්නන්නේ? මේ 2 කියන සංඛ්‍යාව, ඒ කියන්නේ මේ 1 1 එකතු වුණාම එන දෙකේ අගය මම බෙදන්න ඕනේ කීයෙන්ද? 10 පාදයේ සංඛ්‍යා කරනකොට මම බෙදුවේ 10න්. දෙකේ පාදයේ සංඛ්‍යා කරනකොට මම බෙදලා බලන්න ඕනේ 2කින්. අපිට මේක දෙකෙන් බෙදුවම බොහොම සරලව දෙකට දෙකේ ගොඩවල් 1යි එක් වරක් 2 2යි ඉතුරු බිඳුවයි. එහෙනම් මේ ඉතුරු බිඳුව තමයි ඕගලන්ගේ උත්තරේ කොටසක් වෙන්නේ. උත්තරේ විදියට හම්බෙන ලබ්ධිය විදියට හම්බෙන එක තමයි එක ගොඩක් එහා පැත්තට අරගෙන යන්නේ. එතකොට 1 1 එකතු කරාම 2යි, දෙකට දෙකේ ගොඩවල් 1යි ගොඩවල් ප්‍රමාණය ගෙනිච්චා ඊළඟ ස්ථානෙට ඉතුරු නෑ. දෙකේ ගොඩ මෙහා පැත්තට ගෙනිච්චම ඉතුරු නෑ. ඒ ඉතුරු නැති නිසා ඒ බිඳුව අපි මෙතන උත්තරයේ කොටසක් බවට පත් කරා. දැන් ඕගලන්ගේ එකතුවට ඊළඟ අවස්ථාවේ නැත්නම් ඊළඟ ස්ථානීය අගය හම්බෙලා තියෙනවා 1 1 සහ බිඳුව. 1 1 සහ බිඳුව එකතු කරාම අගය වෙන්නේ කීයද? 2යි. 2 කියලා කියන්නේ ආයෙත් මේ අවස්ථාවම තමයි නේද? එතකොට ඔය විදිහටම අපි අරගත්තම දෙකට දෙකේ ගොඩවල් 1යි ඉතුරු බිඳුවයි. එහෙනම් මම දාන්න ඕනේ බිඳුව කියන එක උත්තරේ කොටසක් විදිහට 1 කියන ගොඩ ගෙනියන්න ඕනේ ඊළඟ ස්ථානෙට. දැන් ඊළඟ ස්ථානෙට ගියාම පුතේ ඊළඟ ස්ථානේ ඕගලන්ට ඊට පහලින් ඉලක්කම් නැහැ. අපි දන්නවා ගණිතයට අනුව ඉලක්කම් නැත්තම් අපිට පුළුවන් බිඳුවක් භාවිතා කරන්න. දැන් ඔබට එකතු කරන්න ඇවිල්ලා තියෙන්නේ 1 බිඳුව බිඳුව. එහෙනම් උත්තරේ 1යි. ඔන්න ඔබට හම්බෙනවා උත්තරය 1 1 සහ බිඳුව 1 එකතු කරාම පිළිතුර හම්බෙනවා 1 බිඳුව බිඳුව යන ආකාරයට. ওই විදිහට තමයි අපි ද්විමය සංඛ්‍යාවක එකතු කිරීමක් සිද්ධ කරන්නේ. හොඳයි. අපි මේ තව එක උදාහරණයක් තියෙනවා. දැන් අපි අර බෙදීමේ ක්‍රියාවලිය මනෝමයෙන් කරන ගමන් අපි ටක් ගාලා බලමු මේ වැඩේ කොහොමද ඉෂ්ට කරගන්නේ කියන එක.
රයිට්. ඔන්න 1 තමයි මූලික අවස්ථාවේ තියෙන්නේ. ඒ කියන්නේ අපි දන්නවා ඒකයාගේ 2යි. 2යි කියලා කියන්නේ එක ගොඩක් එහා පැත්තට යනවා බිඳුවක් ඉතිරි වෙනවා. මොකද 2ට 2 ගොඩවල් 1යි. ඒ ගොඩ තමයි එහා පැත්තට ගියේ බිඳුවක් දැම්ම ඉතිරි. ඊළඟ ස්ථානීය අගයට ගියාම අපිට එකතු කරන්න තියෙනවා 1.1 කියන අගයන් ටික. එතනදිත් එකතුව 2යි. ආයෙත් 2ට 2 ගොඩවල් 1යි. ඉතුරු බිඳුවයි. ගොඩවල් ප්‍රමාණය එහා පැත්තට ගෙනිච්චා. බිඳුව දැම්ම මෙතනින්. අවසාන අවස්ථාවේ එකේව 3ක් එකතු කරන්න තියෙනවා. උත්තරේ 3යි. 3ට 2 ගොඩවල් 1යි නේද? 3ට 2 ගොඩවල් 1යි. ඒ ගොඩ අස් කරාම තව එකක් ඉතිරි වෙනවා. අන්නේ ඉතිරි වෙන එක අපි මෙතනින් දානවා ගොඩවල් ප්‍රමාණය එහා පැත්තට ගෙනියනවා ඊළඟ ස්ථානයට. ඊට පස්සේ ඒ ඉතිරි වෙලා තියෙන ස්ථානය යටින් අපිට පුළුවන් බිඳුව වලින් අදාළ ස්ථාන ටික පුරව ගන්න. එතන ඉලක්කමක් නැති නිසා එක බිඳුව එකතු කරාම උත්තරේ එනවා 1යි කියලා. එහෙමනම් 1.1 1 එකට එකතු කරාම උත්තරේ 1.1 දැන් දුවල පුතාලා මේ කියන ද්විමේ සංඛ්‍යා ටික දශමේ සංඛ්‍යාවකට පරිවර්තනය කරලා බැලුවොත් කොහොමද එන්නේ? 1.1 මම මේකේ ස්ථානීය අගයන් ටික මෙතන පොඩ්ඩක් සඳහන් කරොත් මේ බලන්න මේකේ ස්ථානීය අගය තමයි 1 කියලා අපිට අරගන්න තියෙන්නේ. මේකේ ස්ථානීය අගය 1, මෙතන ස්ථානීය අගය 2, මෙතන ස්ථානීය අගය 4. එහෙනම් 4යි 1යි එකතු වුණාම 5 හැදෙනවා දශමයේ අගය. අපි පහළ තියෙන අගය බැලුවොත් 1 2 4 ඒ කියන්නේ 7 හැදෙනවා. ඒ කියන්නේ 7යි 5යි තමයි ඔයගලන්ට එකතු කරන්න මේ දීලා තියෙන්නේ. එතකොට මේකේ එකතුව 12 වෙන්න ඕනේ. මේ තියෙන්නේ 12ද? අපිට චෙක් කරගන්න පුළුවන් නේද? මෙතන ඉන්නේ 1, මෙතන ඉන්නේ 2, මෙතන ඉන්නේ 4 සහ මෙතන ඉන්නේ 8. එහෙනම් 7යි 5යි එකතු කරාම උත්තරේ 12යි. 12 තමයි මේ තියෙන්නේ නේද? 8යි 4යි එකතු වෙලා 12 කියන අගය හම්බෙලා තියෙනවා. එහෙනම් අපිට හොඳටම විශ්වාසයි අපි කරගත්ත දේ නිවැරදි ආකාරයෙන් සිදු කරගෙන තියෙනවා කියන්නේ. හොඳයි. එතකොට එකතු කිරීමේදී ඔබ මතක තබා ගත යුතු දේ මොකද්ද? ඔබ එකතු කිරීමක් නම් කරන්නේ පළමුවෙන් මොන පාදයේ සංඛ්‍යාවද අපි එකතු කරන්න කියන එක මතක තබා ගත යුතුයි. දෙවනුව ඔයා එකතු කරනකොට ඔයාගේ එකතු කරලා එන සංඛ්‍යාවල එකතුව ඇතුලේ දෙකේ ගොඩවල් කීයක්? දෙකේ පාදයේ සංඛ්‍යාව නම් අපි එකතු කරන්නේ දෙකේ ගොඩවල් කීයක් තියෙනවද? ඒ ගොඩවල් ප්‍රමාණය අපි ඊළඟ ස්ථානයට බාර දෙනවා. ඉතුරු ප්‍රමාණය පිළිතුරේ කොටසක් විදිහට දානවා. ඕකම සරලව ඇප්ලයි කරලා බලන්න 8 පාදයට 16 පාදයට 8 පාදයේ එකතු කරනවා නම් එකතු කරලා 8 ගොඩවල් කීයක් තියෙනවද? ඒක ගෙනියනවා එහා පැත්තට. ඉතුරු ප්‍රමාණය කොච්චරද? ඒක දානවා උත්තරය අගයක් විදිහට. 16 ගොඩවල් එකතු කරනවා නම් එකතු කරලා බලනවා අංක 2. එන උත්තරයට බලනවා 16 ගොඩවල් කීයක් තියෙනවද? ගොඩවල් ප්‍රමාණය ගෙනියනවා එහා පැත්තේ ස්ථානයට. ඉතුරු ප්‍රමාණය දානවා උත්තරය අගයක් විදිහට. ඕනම සංඛ්‍යා පද්ධතියකට ඕගලන්ට උසස් පෙළදී සඳහන් නොවන සංඛ්‍යා පද්ධතියක් වුණත් 4 පාදයේ සංඛ්‍යා 7 පාදයේ සංඛ්‍යා එකතු කරන්න කිව්වත් concept එක ඕක. ඒක නිසා සංකල්පය හොඳට මතක තියාගන්න. මොකද උසස් පෙළ ළමයෙක් විදිහට ඕගලන්ව වෙන වෙන තැන් වලින් වටන්න හැකියාව නොතියෙන්න ඕනේ. හොඳයි දුවේ පුතේ. දැන් එකතු කිරීමේ සංකල්පය ඕගොල්ලෝ දන්නවා. විභාගෙදී දුවල පුතාලට ප්‍රශ්න හම්බෙනකොට මේ එකතු කිරීම එකම ආකාරයේ පාදත් එක්ක හම්බෙන්න පුළුවන්, වෙනස් ආකාරයේ පාදත් එක්ක හම්බෙන්න පුළුවන්. අන්න එතනදී අපිට වැඩ කීපයක් කරන්න සිද්ධ වෙනවා. අපි පොඩි උදාහරණයක් කතා කරලා බලමු. උදාහරණයක් විදිහට මම දුවල පුතාලට මේ එකතු කිරීම සම්බන්ධයෙන් උදාහරණයක් ලිව්වොත් මෙන්න මේ වගේ උදාහරණයක්. 16 කියන 10 පාදයේ සංඛ්‍යාව එකතු කරන්න අවශ්‍යයි 23 කියන 8 පාදයේ සංඛ්‍යාවට. ඔන්න ඕගොල්ලෝ කලබල වෙන තැනක්. මොකද මෙතන එකතු කරන්න කියලා තියෙන්නේ දෙආකාරයක සංඛ්‍යා පද්ධති දෙකක තියෙන ඉලක්කම් දෙකක්. හොඳට මතක තියාගන්න එකතු කිරීම වගේ සංකල්පයක් කරනකොට එකතු කිරීමක් අඩු කිරීමක් ගුණ කිරීමක් ඕනම ගණිතමය සංකල්පයක් කරනකොට විවිධ සංඛ්‍යා පද්ධති වල එකතු කිරීම එක එල්ලේ දුවල පුතාලට කරගන්න බෑ. මේක කරගන්න පුළුවන් ක්‍රම තියෙනවා. ක්‍රම කීපයක් තියෙනවා. මේක MCQ එකකට නම් දුවල පුතාලට හම්බෙන්නේ
හොඳම දේ මුලින්ම MCQ එකේ උත්තර ටික දිහා බලන්න. උත්තර ටික දිහා බලලා තීරණය කරන්න උත්තරවල තියෙනවා නම් යම් කිසි පාදයක් සඳහන් කරලා නැත්නම් පාද කීපයක් සඳහන් කරලා එක පාදයකට අදාළව උත්තරේ අරගන්න. මේක ඔයගලන්ට ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ එහෙම නැත්නම් එසේ පේපර් එකේ නම් හම්බෙන්නේ. එසේ පේපර් එකකට සාමාන්‍යයෙන් එන්න තියෙන සම්භාවිතාව ගොඩක් අඩුයි. ස්ට්‍රක්චර්ඩ් පේපර් එකට සමහර විට මේ ගාන විස්තර කරලා හදන විදිහක් පෙන්වන්න කියන්න පුළුවන්. ඔයගලන්ට මේක දීලා මෙම එකතු කිරීමට අදාළව පිළිතුර ද්විමය සංඛ්‍යාවක් ලෙස ඉදිරිපත් කරන්න කියලා ස්ට්‍රක්චර්ඩ් පේපර් එකේ දෙන්න පුළුවන්. එහෙම වෙලාවක ඔයගොල්ලෝ මේක හදන විදිය පෙන්වන්න ඕනේ. එතකොට මේක හදාගන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා දුවේ පුතේ. එක විදිහක් තමයි ඔයගලන්ට යම්කිසි පාදයක් දීලා තියෙනවා නම් ඒ පාදයේ බවට මේ සංඛ්‍යා දෙකම පරිවර්තනය කරගන්න ඕනේ. උදාහරණයක් විදිහට ද්විමය උත්තරයක් නම් ඉල්ලන්නේ ලේසි මෙයාව ද්විමය පාදයේ සංඛ්‍යාවක් කරලා මෙයාවත් ද්විමය පාදයට හරවලා ඒ දෙන්න එකතු කරන්න. හිතන්නකො ද්විමය එකතු කරගන්න එක ටිකක් අපහසුයි කියලා නේද? අපිට සමහරලාට අපිට හුරු එකකින් එකතු කරගන්න පුළුවන්. එහෙනම් ලේසිම වැඩේ තමයි මේ අටේ පාදයේ සංඛ්‍යාව දශමයේ සංඛ්‍යාවක් කරලා දශමයේ සංඛ්‍යා දෙක එකතු කරලා ඒ ලැබෙන පිළිතුර ද්විමය සංඛ්‍යාවකට පෙරලන්න. ඔය විදිහට මේ වගේ අවස්ථාවක් ආවොත් ඒක මොන පාදයටද පෙරලා ගන්න ඕනේ? මොන විදිහටද උත්තරේ ලබා ගන්න ඕනේ කියන plan එක ඕගොල්ලෝ ගාව තියෙන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒක ඔබ අභ්‍යාස කළ යුතුයි. ඒක නිසා මතක තබා ගන්න මෙතනින් මතක තියාගන්න ඕන දේ තමයි එකම පාදයේ සංඛ්‍යා විය යුතුයි ඔබට මේ එකතු කිරීම කරන්න නම්. ඒ කියන්නේ එක්ක මේ 23 10 පාදයට හරව ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ 10 පාදයේ සංඛ්‍යාව 8 පාදයට හරව ගන්න ඕනේ. එහෙමත් නැත්නම් මේ දෙන්නම වෙනත් පොදු පාදයකට හරව ගන්න ඕනේ. ඔන්න ඔය උවමනාවට තමයි අපි පරිවර්තනය කිරීම අපේ පාඩම් ඔස්සේ කතා කරේ. ඉතින් ඔබගේ පිළිතුරට අදාළව ඔබ මේකේ සැලසුම ඇඳ ගන්න ඕනේ. ඒ ඇඳගෙන ඒක පියවරෙන් පියවර දක්වලා ඔබගේ පිළිතුර කරා යන්න ඕනේ. ඉතින් මේ වගේ තැන්වලට යනකොට බොහොම පරිස්සමෙන් මේ ලකුණු ටික අරගන්න. හොඳයි. එකතු කිරීමට පස්සේ අපිට කතා බහ කරන්න තියෙන ඊළඟ මාතෘකාව තමයි අඩු කිරීම. ඉතින් ඒ අඩු කිරීම ගැන කතා බහ කරන්න යනකොට ඒකේ විශේෂ ක්‍රමවේද තියෙනවා. දෝල පුතාලට මතක ඇති අර ones complement twos complement කියලා අපි පසුගිය පාඩම් වලදී කතා කරා. ඒ ක්‍රමවේද භාවිතා කරලා තමයි අපි අඩු කිරීම ගැන සාකච්ඡා කරන්නේ. ඉතින් ඊළඟ පාඩමකදී අපි අඩු කිරීම ගැන කතා බහ කරන්න අදහස් කරනවා. ඒ නිසා මේ පාඩමේදී ඕගොල්ලෝ ලබාගත් දැනුම ඊළඟ පාඩමට ඕගලන්ට භාවිතා කරන්න පුළුවන් වෙනවා. ඒක නිසා මේක හොඳට අභ්‍යාස කරන්න. මේකේ ප්‍රශ්න පත්‍ර පසුගිය ප්‍රශ්න පත්‍ර හොයාගෙන මේ ප්‍රශ්න පත්‍ර නැවත නැවත කරන්න. ඔබට පොඩි පොඩි ලකුණු මේ සංඛ්‍යාවකට මේ කරන එකතු කිරීමට ඔබට ප්‍රශ්න පත්‍රයේ 100න් එක ලකුණක් වෙන්න පුළුවන් හම්බෙන්නේ. හැබැයි මේ එක ලකුණ ඔයාගේ එක තීරණය කරන ලකුණක් වෙන්න පුළුවන්. ඒක නිසා මේ දේ හොඳට ඉගෙන ගන්න. අපි එකතු කිරීම දැනගත්තා වගේ අඩු කිරීම ගැනත් ඉදිරි පාඩමකදී කතා කරමු. මේ අද අපි කරපු පාඩම දූල පුතාලට channel NIE කියන YouTube නාලිකාවලට ගියොත් නැවත නැවතත් නරඹන්න පුළුවන්. ඒක නැවත නැවත නරඹන්න. ඒ ගැන ඔබගේ ගුරුවරයා හෝ ගුරුවරිය සමග සාකච්ඡා කරන්න, යාළුවෝ සමග සාකච්ඡා කරන්න. මේ දැනුම හරියට ෂාප් කරගන්න ඕගොල්ලන්ගේ දැන. මොකද ඉස්සරහට මේ ඔයගොල්ලෝ කරන්නේ 3 වෙනි පාඩම පුතේ. ඔයගොල්ලන්ට ඉදිරියට තියෙන හැම පාඩමකටම මේ කියන number system conversions වල ද්විමය conversion එක, binary conversion එක සෑහෙන වැදගත් වෙනවා. ඒක නිසා ඒක හරියට ඉගෙන ගන්න, අනිකුත් දේවලුත් හරියට ඉගෙන ගන්න. විභාග ප්‍රශ්නයට කොහොමද මුහුණ දෙන්නේ කියලා පුරුදු වෙන්න. අපි තවත් මේ වගේම වැදගත් පාඩමක්, ඇට්‍රැක්ටිව් පාඩමක් අරගෙන ඊළඟ වතාවක ඕගොල්ලොත් එක්ක හම්බ වෙනවා. එතකන් පරිස්සමෙන් ඉන්න. ආයුබෝවන්.